අයිබෝන් ජයග්‍රාහි සුබදිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට අද 2021 ජනවාරි මාසයේ 26 වෙනිදා අඟහරුවාදා දවස අපි සූදානම් දවසේ පත්තර වෙත අවධානය යොමු කරන්නට අපේ රටට හඳුන්වපු අනවර්ත නාමය ධර්මද්වීපය. මේ ධර්මද්වීපයේ මහා දවල් මිනිමැරුම් වෙනවීමේ සිදුවීම් අද පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ බවට පත් වෙලා තියෙනවා. උදෑසන වරුව වුණත් මේ දවසේ ප්‍රධාන ශීර්ෂ වන නිසා අපිට උදෑසනම වාර්තා කරන්න සිදු වෙන්නේ මෙවැනි මහා දවාලේ සිදුවිච්ච මිනි මැරීමක් සම්බන්ධයෙන් මේ ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂයටයි අපේ අවධානය යොමු කරන්නේ. ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂය වෙනවා මහා දවල් දෙනෝ 1000ක් මැද වෙඩි තබා මරා පැනයයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් යතුරුපැදියෙන් පැමිණ පානදුර පල්ලියමුල්ල හන්දියේ ත්‍රිරෝධ රථයකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ ස්ථානය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරන ආකාරය තමයි ඡායාරූපයක් සහිතව ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. එක තුවක්කුවකින් බැරි වුණාම තව තුවක්කුවකින් ගොදුර අරන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පානදුර පල්ලිමුල්ල හන්දියේදී ඊයේ පෙරවරුවේ ත්‍රිරෝධ රථයකට කළ වෙඩි තිබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි කියලා ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂයෙන් උයි තොරතුරු වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසා බලනවා අපි ලංකාදීප 6 වෙනි පිටුවේ වැඩි තොරතුරු සඳහන් කරනවා. මේ විදිහටයි මේ ප්‍රධාන ශීර්ෂය සම්බන්ධයෙන් අදාළ වැඩිදුර තොරතුරු ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි 33 හැවිරිදි ලක්ෂාන් සඳකැරුම් නැමැති දෙදරුපියකි. මියගිය තැනැත්තා දීවර රැකියාවේ නිරතව සිටි බවද පොලිසිය පවසයි. මියගිය තැනැත්තා ඊයේ උදේ තවත් දෙදෙනෙකු සමග මොරටුව ප්‍රදේශයට ගොස් නැවත නිවස බලා එන අතරතුරේ යතුරුපැදියකින් පැමිණි නාදුරන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියෙන් ත්‍රිරෝධ රථයේ මග හරස් කර ඊයේ උදේ 9:10ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලිසිය කියයි. ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පිරිස රථය නතර කර මිතුරෙකු සමග කතා කරමින් සිටියේදී යතුරුපැදියෙන් බැස පැමිණි වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. වෙඩි කිහිපයක් තබමින් සිටියේදී එම ගිනි අවි අක්‍රිය වීමෙන් පසුව වෙඩික්කරු යතුරුපැදිකරු අමතා 9 දියන් යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහුට යතුරුපැදිකරු කුඩා ගිනි අවියක් දී ඇති බවට තොරතුරු ලැබී ඇතයිද පොලිසිය කියයි. එම ගිනි අවියෙන් වෙඩි තබා ඔහු එම ගිනි අවිය ඉහළට ඔසවාගෙන යතුරුපැදියට නැගී පලා යන අන්දම අසල සවිකර තිබූ CCTV කැමරාව පද්ධතියක සටහන් වෙනවා. ඒ ඡායාරූපයත් ප්‍රධාන ඡායාරූපයේ මේ කොටසක ලංකාදීපය උපුටා දක්වා තිබෙනවා. මේ ලංකාදීප වාර්තාවේ සම්බන්ධයෙන් අපි දිවයින ඒ වාර්තාවට අවධානය කරනවා. යමු දිවයිනත් CCTV ඡායාරූපය සහිතවයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම අදාළ මියගිය තැනැත්තාගේ ත්‍රිරෝධ රථයත් මේ ඡායාරූපයේ අන්තර්ගත වෙනවා. දෙනෝ 1000ක බලා සිටියේදී පල්ලිය මුල්ලේදී වෙඩි තබා දීවරයා මරා ඝාතකයෝ පලා යති. ත්‍රිරෝධරියෙන් යද්දී යතුරුපැදියකින් ලුහු බැඳ ඇවිත් පානදුර උතුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දහවනිය වූ ත්‍රිරෝධ රථයක් පසුපස යතුරුපැදියකින් පන්නාගෙන අසන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි ගමන් කළ එක් දරුපියෙකුට T56 ගිනියවකින් වෙඩි තබා ඝාතනය කර දිනෝ 1000ක් බලා සිටියේදී පලා ගොස් ඇත කියලා තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. මේ අද ප්‍රධාන පුවත්පත් දෙකක ප්‍රධාන ශීර්ෂ පමණයි අපි ගෙනාවේ ලංකාදීපයේ සහ දිවයිනේ. හැබැයි අනෙකුත් පුවත්පත් රැසකම වැඩි ඉඩකඩක් මේ පුවත සඳහා වෙන් කර තිබෙනවා. අපි යනවා දිනමින පුවත්පතේ තොරතුරු විමසා බලන්නට. වතුකම්කරුවන්ගේ වැඩිවන වැටුප පිළිබඳව විටින් විට විවිධ ආණ්ඩු සමයන්හිදී විවිධාකාරයෙන් කතාබහට ලක් වුණා. මේක විටක වතු හාම්පුතුන්ගේ පාර්ශවයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්නට ලැබුණේ නෑ. මේ සම්බන්ධයෙන් දවසට 1000ක් දෙන්න අපි එකගතාවයක් පළ කරන්නේ නැහැ කියන කාරණේ තමයි වතු හාම්පුතුන්ගේ පැත්තෙන් අපිට නිරන්තරයෙන් මහන්න ලැබුණේ. හැබැයි වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ දිගින් දිගටම උනන්දු වුණා, උත්සාහ ගත්තා මේ වතුකම්කරුවන්ට ලැබිය යුතු දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළට ගෙනෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. මේ ඒ වෑයමේම තවත් දිගුවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ රුපියල් 1000ක් දක්වා වැටුප් වැඩි කිරීම, වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවයි දිනමින ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරන්නේ. වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම
පඩිපාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව තමයි දිනමින තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් විටින් විට කතාබහට ලක් වුණා. පූර්ණ විධායක බලතය සහිත ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ විවිධ කාරණා පිළිබඳව දැන් මේ 20 වන සංශෝධනයත් එක්කම තවත් ව්‍යවස්ථා සංශෝධනයක ඉදිරි කාරණා කොහොමද සිදු වෙන්නේ? නව ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් කෙටුම්පත් වෙනවා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමන් අධිකරණ පියසට මුල් ගල තබමින් තමයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ. නව ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් කෙටුම්පත් වන බව. ඒ අතර කෝටි 236ක ආයෝජනයකින් කටුනායක ගුවන්තොටේ අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකරයි. මොකද අපේ රටෙන් විදේශ මුදල් අපේ රටට ගෙනනම් අපනයන ඉහළ නංවන්න ඕනේ. ඒ අපනයන ඉහළ නැන්වීමේ ක්‍රියාන්විතය සඳහා අනිවාර්යයෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වගේම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන මේ ගුවන්තොටුපළ දිත්වයම අපි අපනයනය කරන භාණ්ඩ සඳහා ගබඩා පහසුකම් ආදිය වගේම අපනයනය කරන භාණ්ඩ අපනයනය කිරීමේදී අදාළ පහසුකම් සපුරාලීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වෙනවා. මේ වල අවසාන ප්‍රතිඵලය බවට පත්වන්නේ විදේශ මුදල් අපේ රටට ගලාගෙන ඒම. කෝටි 236ක් ආයෝජනය කරන්නේ ඒ වෙනුවෙන් අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහායි. මේ කටුනායක ගුවන්තොටුපළේ ඉදිවන අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල වෙනුවෙනුයි කෝටි 236ක මුදලක් වෙන්වන්නේ දිනමිනයි ඒ තොරතුරු වාර්තා කරන්නේ. අපි වතුකරේ ලයින් කාමර වෙනුවට දැන් එක පැත්තකින් වතුකරේ ඉන්න සේවකීන්ට එහෙම නැත්නම් වතු කම්කරුවන්ට රුපියල් 1000කින් වැටුප වැඩි කරන්න සූදානම් වෙද්දී දෛනික වැටුප රුපියල් 1000ක් කරන්න සූදානම් වෙද්දී වතුකරේ ලයින් කාමර වෙනුවට තට්ටු නිවාස හදන්නත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. එයත් දිනමිනයි වාර්තා කරන්නේ. මේ දක්වා ක්‍රියාත්මක කළ ලද වතු නිවාස යෝජනා ක්‍රම සමස්ත වැවිලි ප්‍රජාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ කියන්නේ අර පරණ පුරුදු ලයින් කාමරේ මෙතනින් එහාට අපිට සමහර විටක දැකගන්නට නොමැති වේවි. දැනටමත් යම් යම් ක්‍රියාමාර්ග අරමින් ඔවුන්ගේ නිවාස සහ යටිතල පහසුකම් නිවැරදි ආකාරයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තම ජීවිත රටාව පවත්වාගෙන යන්නට අවශ්‍ය ආකාරයේ වතුකම්කරුවන්ට ඒ සැප පහසුකම් ලබා දීම, ඒ වගේම ඒ නිවාස ඉදිකිරීම කාරණා සිදු වෙනවා. දැන් මහල් නිවාස ඉදි කරන්න සූදානම්, තට්ටු නිවාස ඉදි කරන්න සූදානම් ලයින් කාමර වෙනුවට. ඒ අතර අපේ ඉඩම් අහිමි ජනතා වතු සංවර්ධනයේ සියලු සේවකයන්ට ඉඩම් ලබා දෙන බවත් මේ සඳහන් කරන්නේ කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා. ඉඩම් අයිතිය නැති ජනතාවට වතු සංවර්ධනයේ සියලු සේවකයන්ට ඉඩම් ලබා දෙන බව. මේ වතුකම් කරවන්න එක පැත්තකින් රුපියල් 1000කින් රුපියල් 1000ක් දක්වා වැටුප ඉහළට ගේද්දී දෛනික වැටුප, අනිත් පැත්තෙන් මහල් නිවාස ඉදි වෙද්දී, අනිත් පැත්තෙන් නිවාස ඉදි කර ගැනීමට තබා ඉඩමක් වත් නැති පිරිසට එය ඉඩම් අයිතිය ලබා දීම සම්බන්ධයෙන්ුයි දිනමින තොරතුරු වාර්තා කරන්නේ. අපි මව්බිමට අවධානය යොමු කරනවා. මව්බිම තොරතුරු වාර්තා කරනවා. ලබන මාසයේ ඉඳලා දැන් අධිකරණ ක්‍රියාවලිවල විතරක් නෙවෙයි ලෝකයේ හැම කාරණාවකම විශේෂයෙන්ම ලංකාවේ ඩිජිටල් කරණය වෙමින් පවතිනවා. හැම කටයුත්තක්ම විශේෂයෙන්ම මේ කොවිඩ් කාරණාව හේතුවෙන් අපිට සමහර ස්ථානවලට යන්න බෑ, සීමා පනවලා තියෙනවා, නිරෝධායන කටයුතු සිදු වෙනවා. ඒ වගේම බහුතර පිරිසක් එකතු වන තැන්වලට යෑම සෞඛ්‍ය අංශය සඳහන් කරන ආකාරයට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. කොවිඩ් ආසාදිත බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බහුතර පිරිස රැස් වෙන්නේ නැති ස්ථානවල ඉදීම තමා වඩා යෝග්‍ය වන්නේ. බහුතර පිරිස් රැස්වන ස්ථාන විදිහට ගත්තාම උසාවි වලට තියෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මොකද නඩු කටයුතු සඳහා දෛනිකව එන යන පිරිස අතිවිශාලයි ලංකාවේ හැම උසාවියකටම පාහේ. ඒ නිසා ලබන මාසයේ සිට මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණය කරනවා කියලා තමයි සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යතුමන්. එතුමන් මේ බව සඳහන් කළේ ඊයේ අධිකරණ පියසට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වමින්. ඒ අධිකරණ පියසට මුල්ගල් තැබීමේ අවස්ථාවත් අද ඡායාරූපයක් සහිතව නව අධිකරණයේ වැඩ ආරම්භමින් මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවට සහභාගී වෙමින් ඒ කටයුත්ත ආරම්භ කරන ලද අවස්ථාවත් දිනමින පුවත්පත ප්‍රධාන ඡායාරූපයක් සහිතව තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි යනවා කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසා බලන්නට. ලංකාවේ තිබෙන තත්ත්වය, ලෝකෙන් වාර්තා වන තත්ත්වය, වගේම දැන් මොන ගම්ද හුදකලා කරලා තියෙන්නේ, ඒ වගේම හුදකලා තිබ්බ තත්ත්වවලින් ඉවත් වෙලා තියෙන්නේ කොයි වගේ ගම්ද. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. දැන්
ක්‍රමක්‍රමයෙන් මේක සමාජගත වෙලා නැහැ කිව්වට අවසානයේදී කෑගල්ලේ ශුද්ධජීවී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරේ දැන් නම් මේක ආය සමාජගත වෙන්න අමුතුවෙන් දෙයක් නැහැ මේක සමාජගත වෙලා අවසන් කියලා. දැන් පාර්ලිමේන්තුව පැත්තට ටික කොවිඩ්-19 ගමන් කරලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඊයේ දවසේදී තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසාදිත බව මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන වසන්ත යාපා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට කොවිඩ් ආසාදිත බව තොරතුරු වාර්තා වුණා. කොවිඩ් වැළඳුණු මන්ත්‍රීන් ගණන 6ක් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ් සජබ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ස්වයන් නිරෝධානයට ඔවුන් පෞද්ගලික නාලිකාවක රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වුණා. ඒ නිසා තමයි ඔවුන්ට ස්වයන් නිරෝධායනය වන ලෙසට දන්වා තිබෙන්නේ. මන්ත්‍රී වසන්තගේ PCR වාර්තාව ලැබී තියෙන්නේ දවස් 8කට පස්සේ. එතනයි මේ ගැටලුව තිබෙන්නේ. කොවිඩ්-19 වෛරසයේ ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සිදු කළ PCR පරීක්ෂණයකින් පෙරේදා රාත්‍රිය ඔහු කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු අතර ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව තමා සමීපව ඇසුරු කළ පුද්ගලයන් සුදුසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන ලෙස මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. මේ අතර මන්ත්‍රීවරයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමග ඔහුගේ ළඟම ආශ්‍රිතයින් පිළිබඳව සොයා බැලීමේ මෙහෙයුමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන බවත් තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පතමයි. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම ජනතාව හම්බෙන්න යනවා. ඒ ජනතාවගේ දුක සැප විමසා බලන්න යනවා. තමන් විසින් ඉටු විය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉටු විය යුතු යුතුයකම් ඉටු කරන්න තිබෙනවා. රාජකාරීන් වශයෙන් පැවරෙන වගකීම් ඉටු කරන්න තියෙනවා. අපි රූපවාහිනී විවාදයකට ආරාධනා කරාම ඒ විවාදවලට ඇවිල්ලා තමන්ගේ ආණ්ඩු පක්ෂයේ ක්‍රියාවලිය විපක්ෂයේ ක්‍රියාවලිය රටේ ජනතාව අතරට රැගෙන යාමේ කාර්යභාරයත් පැවරී තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. PCR පරීක්ෂණයක් කරාට පස්සේ ඒක ප්‍රතිඵල ලැබෙනකන් අනේ ගෙදරින් එළියට බහින්න එපා කියලා සෞඛ්‍යංශ දැනුවත් කරලත් තියෙනවා. දැන් ඔය දෙපැත්ත ගැනම අපිට හිතන්න වෙනවා. PCR පරීක්ෂණය කළ දින 8ක් ගිහිල්ලා ප්‍රතිඵල එන්න. හැබැයි ඒ අතරතුර එතුමන් ජනතාව හම්බ වෙන්න දේශපාලන සාකච්ඡාවලටත් ගිහින් තියෙනවා. යලි ඔබ දවසේ පත්තරත් එක්ක එකතු වෙන්නේ කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන්ුයි. අපි පුවත්පත්වල වාර්තා වන තොරතුරු ඔබට ඉදිරිපත් කරමින් සිටියේ. ලෝකයෙන් වාර්තා වන තත්ත්වය සහ ලංකාවේ තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කරන්න සූදානම්. කොවිඩ්-19 වෛරසයේ බලපෑම ලංකාවෙන් මේ වන විට ආසාදිතයින් 58,813 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් 283 දෙනෙකු ජීවිත අහිමි වෙනවා මේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන්. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 50,337ක් බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේ ඊයේ රාත්‍රී 8 වන විට යාවත්යාලින වීමයි අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි ලෝකයේ ආසාදිතයන් සංඛ්‍යාව වෙත අවධානය යොමු කරොත් 9,66,25,534ක් ලෝකයෙන්ම ආසාදිතින් වාර්තා වෙනවා. ඉන් 2,65,695 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මරණ වාර්තා වෙනවා. ඒ ප්‍රමාණය 6,92,73,690ක් මුළු ලෝකයෙන්ම මේ කොරෝනා වෛරසය වැළඳුණු පිරිසෙන් සුවය ලබා තිබෙන බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර පහුගිය දවසක මේ පාර්ලිමේන්තුවෙන් වාර්තා වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වැඩි දිනෙක කතාබහට ලක්වෙච්ච මන්ත්‍රීවරයා එහෙම නැත්නම් ප්‍රථමයෙන්ම මේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙච්ච මන්ත්‍රීවරයා බවට පත් වුණේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්. එතුමන් ගිහිල්ලා මේ නිරෝධායනය වෙලා ආවට පස්සේ සඳහන් කරන ලද කාරණාව තමයි කොවිඩ්-19 වෛරසය ශරීරගත වෙලා තියෙනවායි කියලා PCR පරීක්ෂණයෙන් හඳුනාගත්තත් මේ කොවිඩ්-19ට අදාළ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති බොහෝ දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙන බව. එහෙමනම් ඒ අයට මොකක්ද කරන්නේ? මේක මේ ඒ අයත් ගිහිල්ලා නිරෝධායන මධ්‍යස්ථානවල මේ කොවිඩ් කියලා PCR පරීක්ෂණයෙන් තහවුරු වෙච්ච පමණින් එහෙම ගිහිල්ලා නිරෝධායනය වීම තුළ තවත් අනිසි බලපෑමක් ඇති වෙන එහෙම නැත්නම් මේ රෝහල් ඇඳන් පිරියාමක් සිදු වෙන බව තමයි එතුමන් සඳහන් කළේ. ඒ නිසා එතුමන් යෝජනා කළේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති අයට පුළුවන් නම් මේ ගෙදර ඉඳලම නිරෝධායනය වෙන්න අවස්ථාව සලසනවා නම් ඒක වඩාත් වැදගත් කියලා. දැන් දිවයින තොරතුරු වාර්තා කරන මේ විදිහට රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයෝ
නිවෙස් තුලම නිරෝධායනය කරන බව තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. සමහර විටක මේක දයසිරි ජයසේකර මහත්මයා මතු කරපු කාරණාවත් එක්ක වෙන්නත් පුළුවන් මේ සිතුවිල්ල එන්නේ නැත්තේ, මේ යෝජනාව එන්නේ නැත්තේ සෞඛ්‍ය අංශවලට. කොහොම වෙතත් ඉදිරියේදී කොරෝනා ලක්ෂණ පෙන්නුවත් ඒකට අදාළ සිම්ප්ටම්ස් එහෙම නැත්නම් මේ කොරෝනා ආසාදිත මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති වුණොත් ඒ අය නිවෙස් තුරම නිරෝධායනය කරන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. පොදුජන පෙරමුණ මන්ත්‍රී වසන්ත යාපාටත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතින් වාර්තා වීම වැඩි වෙයි. රෝහල් ඇඳන් උපරිමයට ලං වී තිබෙන බව තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. දළදා මැදුරේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකුගේ පවුලටම කොරෝනා, නීතිඥවරියට කොරෝනා, මහනුවර අධිකරණ කටයුතු අත්හිටවයි කියලත් තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පතමයි. අපි මව්බිමට අවධානය යොමු කරනවා. මේ කොවිඩ් සම්බන්ධයෙන්මයි තොරතුරු වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. කොවිඩ් ආසාදිත සිසුන් ගණන 20 පනි. ජෝසප් ස්ටාලින් සඳහන් කරන කාරණාව මේ වෘත්තීය සමිති ලේකම්වරයෙක් අධ්‍යාපනයට අදාළව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අදාළව ජෝසප් ස්ටාලින් මහත්මයා. එවැගේම විජේ බස්නාහිර සිසුන්ගේ පැමිණීම 40% බවත් වාර්තා කරනවා. මේ ලංකා ගුරු සංගමයමයි එය තොරතුරු වාර්තා කරන්නේ. කොවිඩ් ආසාදිත සිසුන් සංඛ්‍යාව වගේම ඊයේ බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම. මොකද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර මුහුණ දෙන දරුවෝ පමණයි මේ දවස්වල ඉස්කෝලේ එන්නේ, පාසල් වලට එන්නේ. ඒ දරුවන්ට මේ වන විට 40%ක සහභාගීත්වයක් තිබෙනවා, පැමිණීමක් තිබෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. COVID-19 එන්නත් කරන යට මධ්‍යස්ථාන සියල්ල සූදානම් බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. අපි ලංකාදීපයට යනවා. අනුරාධපුරයේ වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අනුරපුරේ කොරෝනා 20ක් එක් දිනකදී රෝගීන් වැඩිම ගණනක් එහි RMB කාර්යාලයේ වසයි කියලා තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. ඔන්න අනුරාධපුරේ RMB එක වහලා, කියන්නේ RMB එක විතරක් නෙවෙයි මේ අනුරාධපුරේම තමයි 20 දෙනාම හම්බෙලා තියෙන්නේ. එකම දිනකදී අනුරාධපුරයෙන් හම්බෙච්ච වැඩිම රෝගීන් ප්‍රමාණය කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. අතර අපි ඔබට දිවයිනෙත් වාර්තා කරා මේ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු. මොකද අධිකරණ කටයුතු වලට එහෙම නැත්නම් Tamanට පැවැත්වෙන නඩු විභාගයකට මේ ආදී කාරණාවකට මහනුවර උසාවියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් යන්න එපා. මොකද මහනුවර උසාවියේ 14ම මේ වෙද්දි වහලා තියෙන. උසාවි 14ම වහලා නීති නිලධාරණියකට කොරෝනා. කොවිඩ් ආසාදිත නීති නිලධාරණියක සැරිසරා ඇතැයි තොරතුරු හෙළවීමෙන් පසු මහනුවර අධිකරණ සංකීර්ණයේ සියලු අධිකරණවල නඩු කටයුතු තාවකාලිකව කල් දමා ඇතැයි අධිකරණ සංකීර්ණ ආරංචි මාර්ගවලින් පැවසේ කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. අපි ලංකාදීපයට මම අවධානය යොමු කරන්නේ ඊයේ දවසේදී අපිට සමාජ මාධ්‍ය තුලින් වගේම විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්ති වලින් දැන කියා ගන්නට පුළුවන්කම ලැබුණා සමගි ජනබලවේගයේ නව නිලධාරීන් පත්වීම සම්බන්ධයෙන්. අද පුවත්පත්වලත් වැඩි ඉඩකඩක් වෙන් කරනවා මේ සමගි ජනබලවේගයේ නව නිලධාරීන් පත්වීම පිළිබඳව. සමගි බලවේගයේ අලුත් නිලතල සභාපති පුටුවට ෆොන්සේකා මහතා පත් වී ඇති බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු 6ක් භාණ්ඩාගාරික හර්ෂද සිල්වා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයේ හොබවන සමගි ජනබලවේගයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පත් කරනු ලැබීය. මේට අමතරව සමගි ජනබලවේගයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් 6 දෙනෙකු පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාක, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ රවින්ද්‍ර සමරවීර යන මහත්වරු එම තනතුරු සඳහා පත්වෙච්ච බව තමයි සමගි ජනබලවේගයේ පැත්තෙන් අහන්න තිබෙන්නේ, ඇහෙන්න තියෙන්නේ. දිවයිනට අවධානය යොමු කරනවා. දිවයිනත් ඒ පිළිබඳව මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. සමගි සජ්ජප නිලධාරී මණ්ඩලයේ පත්තේ සමූහ ඡායාරූපයක් සහිතවයි තොරතුරු වාර්තා කරන්නේ. පාටලීට සජ්ජබ සමාජිකත්වය ලබා දීමට අනුමැතිය ලැබී තිබෙනවා. පක්ෂනායක සජිත්, සභාපති ෆොන්සේකා, මහලේකම් මද්දුබ බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරියල්ල, ඉමිතියාස් බාකීර් මාක, රවි සමරවීර පත් කෙරුණු බව තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. ප්‍රධාන ඡායාරූපයක් සහිතව, සමූහ ඡායාරූපයක් සහිතව අරුණත් මේ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කරනවා. දැන් සමගි ජන බලවේගයේ සභාපතිවරයා බවට පත්වන්නට නාම යෝජනා
සහිතව තිබුණේ නම යෝජනා වෙලා තිබුණේ ඉමිතියාස් බාකිර් මාක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ බව තමයි අරුණ වාර්තා කරන්නේ. ඉමිතියාස්ගේ නම සම්මතව තිබියදී සජබ සභාපති පුටුව ෆොන්සේකා පත්කිරීම ගැන බහුතරය විරෝධය තීරණය ගන්තේ සජිත් රංජිත් චම්පිකට කිසිම තනතුරක් නැහැ. මෙතෙක් කල පුරප්පාඩු පැවති පක්ෂයේ සභාපති ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කරමින් සමගි ජනබලවේගයේ 2021 වර්ෂය සඳහා වූ නව නිලධාරී මණ්ඩලය පත් කරගත් බව තමයි තොරතුරු වාර්තා කරන්නේ අරුණ පුවත්පත. අපි අරුණටම අවධානය යොමු කරනවා දේශපාලන පළිගැනීම් වාර්තාවට එරෙහිව සජබ උසාවියට යන බව තමයි අරුණ වාර්තා කරන්නේ. දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. දැන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සභාවලන ජනාධිපති කොමිසම මේ කටයුතු අවසන් වෙලා තියෙනවා. විමර්ශන කටයුතු අවසන් වෙලා තියෙනවා. දැන් ඒට අදාළව අත්අඩංගුවට ගැනීම එහෙම නැත්නම් ඉදිරියට නීතිය ක්‍රියාත්මක වීමේ කටයුතු සිදු වීමට නියමිතයි. හැබැයි ඒ ලබා දී තිබෙන වාර්තාවට එරෙහිව යන්න සජ්ජබේ සූදානම් වෙලා ඉන්නවා. දැන් චෝදනා එල්ල වෙන්නේ කාටද? අපිට චෝදනා එල්ල වෙයි. එහෙම වුණොත් එහෙම ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එක නිකන් හාවෙන් හුවෙන් දැනෙන හින්දාද මේ විදිහට අධිකරණ ක්‍රියාවලියට යන්න සූදානම් වෙන්නේ කියන එක තමයි අපිට අහන්න වෙන්නේ. ඒ අතර මෞබිම වාර්තා කරනවා මේ රවි කරුණානායක මහත්මයා කාලයකට පස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එතුමන් කරන ප්‍රකාශය. මොකද පහුගිය දවසේ එක්සත් ජාතික පක්ෂයේ පත්තෙත් මේ විදිහටම තනතුරු බෙදී යාමක් නිලතල බෙදී යාමක් පිළිබඳව ආරංචි වුණා. හැබැයි එහිදී පුවත්පත් සියල්ලම පාහේ වාර්තා කර තිබිච්ච කාරණාව බවට පත් වුණා. හිටපු උපසභාපතිතුමන්ට එහෙම නැත්නම් නියෝජ්‍ය සභාපතිතුමන් වෙච්ච රවි කරුණානායක මහත්මයාට කිසිම තනතුරක් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් හිමි වුණේ නැහැ කියලා. ඒ තත්වයක් එක්කද මේ යලි රවි කරුණානායක මහත්මයා මේ විදිහට හඬ අවදි කරන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එජාප පාක්ෂිකයන්ට යන එන මන් නැති කළ රනිල් නායකත්වයෙන් වහාම ඉවත් විය යුතුයි. මේ රවි කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශය මේ දැන් එක්සත් ජාතික පක්ෂය මේ තත්ත්වයට ඇදලා දාපු මේ තත්ත්වයට පත් වුණේ නායකතුමා හින්දා. ඒ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉවත් වෙන්න ඕන එක්සත් ජාතික පාක්ෂිකයන්ට යන එන මන් නැති කරපු නිසා අපි දිනමිනට අවධානය යොමු කරනවා. දිනමින තොරතුරු වාර්තා කරනවා මේ විදිහට මේ දිනමිනේ වාර්තාව යලි එජාපයට එක්ව සිටින පළාත් මන්ත්‍රීවරුන් සමග ජයග්‍රාහී ගමනක් ආරම්භන බව තමයි සඳහන් කරන්නේ රුවන් විජේවර්ධන මහත්මයා. එක්සත් ජාතික පක්ෂය සමගින් එහෙම නැත්නම් සමගි ජන බලවේගයට ගිහිල්ලා ආයේ එජාපයේ එක්ක එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අයත් එක්ක පළාත් මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයත් එක්ක ජයග්‍රාහී ගමනක් ආරම්භන එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි සඳහන් කරන්නේ. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නේ ඊළඟට දැන් පහුගිය දවසක අපි කොළඹ විශාඛා විද්‍යාලයෙන් අහන්න ලැබුණා ඒ විද්‍යාලයේ සිංහල උගන්වන්න ආපු ආචාර්යවරයාට මේ නිවැරදි ක්‍රමවේද අනුව Tamanගේ මාරුවීම අරගෙන එන ගුරුවරු ඒ අයට ගුරු පත්වීම ගුරු මාරුව දීලා ඉවරලා වැඩ බාර ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සිංහලට ආපු ගුරුවරයාට කාන්තා ලාලිත්‍ය ගැන උගන්වන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය ඒ පත්වීම ප්‍රතික්ෂේප කර තිබුණේ. හාමුදුරු නමක් එනවා බුදුදහම උගන්වන්න විශේෂ බුද්ධාගම එන පාසල කොළඹ රාජකීය විද්‍යාලය. අනේ මේ හාමුදුරුවන්ටත් ඒ අදාළ ස්ථාන මාරුව බාර දෙන්න බෑ කියලා ලැබී තිබෙනවා. ප්‍රතික්ෂේප වීම සිදු වෙලා තිනවා. බුදුදහම උගන්වන්න පැමිණි හිමිනමට රාජකීය ගේට්ටුව පස්වතාවක් වැසේ දානේ වළඳන්න තැනක් නැහැලු. කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබ පැමිණි හිමිනමකට වැඩබාර දීම පස්වතාවක්ම ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තාවේ. ඇයි දැන් මේ විදිහට ප්‍රතික්ෂේප වෙන්නේ? විදුහල් පාලන අධිකාරිය මගින් මෙලෙස වැඩබාර නොදීමට කටයුතු කර ඇත්තේ බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය ඉගැන්වීම සඳහා පැමිණි ස්වාමීන් වහන්සේ නමකටය. එක්වරකදී ස්වාමීන් වහන්සේට පවසා ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති හේයින් වැඩබාර දිය නොහැකි බවය. පාසලේ ස්වාමීන් වහන්සේලාගේ අතිරික්තයක් පවතින හේයින් වැඩබාර දිය නොහැකි බව තවත් අවස්ථාවකදී ප්‍රකාශ කළ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට අසාධාරණයට ලක්ව සිටින අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියෝ පැවසුව. තමන් වහන්සේ වැඩබාර නොදීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම කොල්ලපිටිය පොලිසියටද පැමිණිලි කළ බවත් උන්වහන්සේ කීය. දැන් කොළඹ රාජකීය පැත්තේ තමයි මේ කතාව ඇහෙන්නේ. හාමුදුරුවන්ට දානේ වළඳන්න තැනක් නැති හින්දා
පත්වීම දෙන්න බැහැ බුද්ධාගම උගන්වන්න හාමුදුරුවන්ට ඉඩකඩ දෙන්න බෑ කියලා. ඉතින් මේවා අපිට පුවත්පත් වලින් වාර්තා වෙන තොරතුරු අපි මේ විදිහට වාර්තා කරනවා. ඉස්සරහට මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිලධාරීන් මොන වගේ ක්‍රියාමාර්ග ගනීද ඒවත් අපි ඒ විදිහටම වාර්තා කරන්න සූදානම් වෙලා ඉන්නවා පුවත්පත් වල වාර්තා කරාම. හැබැයි ඉතින් කොළඹ රාජකීය විද්‍යාලයේ හාමුදුරුවන්ට දානේ වළඳන්න ඉඩක් නැත්තම් ඒ වගේ දානශාලාවක් ඉදි කරන්න තරක් ඉඩක් නැත්නම් කොළඹ රාජකීය විද්‍යාලයේත් වෙන කොහෙද නම් පාසල් වල එහෙම ඉඩක් තියෙන. එතකොට හාමුදුරුවන්ට අපි දිනමිනට අවධානය යොමු කරනවා මැර පිරිසක් දිවයිනට අවධානය යොමු කරන්නේ මැර පිරිසක් වැඩ සිටි කන්ද නාහිමි ඝාතනයට තැත් කරලා 6 දෙනෙක් අත්අඩංගුවේ. වැඩසිටි කන්ද විහාරස්ථානයේ අයිතිය ගැන පවතින ආරවුලක් සම්බන්ධයෙන් ඊයේ එම විහාරස්ථානයට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු අතර එහිදී තමයි මේ හිමිනම ඝාතනය කරන්න තැත් කරලා තියෙන්නේ. දිවයින අයිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විටින් විට විවිධ පාර්ශවවලින් අහන්න ලැබෙනවා විවිධ කතා. මේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයෙන්ම අහන්න ලැබෙන කතා. ඒ අතර පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දක්වන අදහස නැගෙනහිර ජැටියේ යම් කොටසක් හෝ ඉන්දියාවට දුන්නොත් ආණ්ඩුව බරපතල අර්බුදයකට යා හැකි බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. දිවයින පුවත්පත මැදගොඩ අබේතිස්ස හිමියන් කරන ප්‍රකාශය උපුටා දක්වමින් කොහොමදත් මේ වෙද්දී විවිධ පාර්ශවත් එක්ක මේ කතාබහ යද්දී ආණ්ඩුව පැත්තෙන් ඇහෙන්න තියෙන්නේ මේ ලබා දෙන්නේ විකිණීමක් නෙවෙයි ආයෝජනයක් සඳහා. එහෙම නැත්නම් ඒ ආයෝජන කටයුතු සිදු වෙන්නේ ඔවුන්ගේ භාණ්ඩ මෙහි පැවිල්ලා ඊට පස්සේ ප්‍රතිඅපනයන කටයුතු සිදු වෙලා ඒ අධිකාරණත් එක්ක තමයි මේ නැගෙනහිර ජැටිය සංවර්ධනමය ක්‍රියාවලියක් සඳහා යන ගමනට තමයි මේ විදිහට පර්යන්තය ලබා දෙන්න කියලා. අපි වෙලාව බලලෙමු කාටුන් බලන්න කලින්. SLT Mobitel එකම එක සබැඳියාව. කාටුන් බලමු. අපි මවබිම පුවත්පතෙන් කාටුන් ආරම්භ කරන්න සූදානම්. මවබිම පුවත්පතේ මරසිපාල කාටුනයට අපි යනවා. මේ මරසිපාල කාටුනය නිර්මාණය කරන්නේ MD වීරරත්න. සජිත් කියනවා අපේ රටට බුද්ධිමතුන් පිටරටින් ආනයනය කළ යුතු නැතිලු. ඒ විතරක්ද මෝඩයොත්? එහෙම තමයි මරසිපාල කියන්නේ. බුද්ධිමතු විතර නෙවෙයි මෝඩයොත් ගේන්න ඕනේ ඉන්නවා ඕන තරම් කියලා ඉවරලා අපි දිනමින පුවත්පතේ කාටුන් වෙත අවධානය යොමු කරනවා. මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් දිනමින ගැසට් ගහලා හාල් මිල බස්සන්න බෑ කියලා මහින්දානන්ද කියනවා. ඒක බන්දුලගේ සොයා ගැනීමක් නේ. මේ එක්කෙනාට අදාළ සොයා ගැනීම තියෙනවා. ඒක බන්දුලගේ හොයා ගැනීමක් තමයි බන්දුල ගුණවර්ධන මහත්මයාගේ මේ ගැසට් ගහලා හාල් මිල බස්සන්න බෑ කියන එක. ඒක මහින්දානන්ද මහත්තයත් ඒ විදිහටම කියලා තියෙනවා. හැබැයි ඒ කිව්ව එක බන්දුලගේ සොයා ගැනීමක් කියලා තමයි අංජන කියන්නේ. අපි ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කාටුනයට යනවා. මේ ලංකාදීපේ පංකජගේ කාටුනය සමහර අය දියවන්නාවේ ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? කොරෝන හැදුනට පස්සේ. එතකන් එයා ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ කියලා තමයි පංකජගේ සරදම නිර්මාණය වෙන්නේ. අපි යනවා අරුණ පුවත්පතේ හුරේරා කාටුනියට හසන්ත විජයනායකගේ රංගේ බණ්ඩාර එජාපය මාස 6කින් ගොඩ ගන්නවා කියලා. රනිල් මාස 6කින් ගෙදර යනවා කියලාද රංගෙට කියලාවද සර් කියලා තමයි හුරේරා අහන්නේ. ඒ කියන්නේ මාස 6කින් ගොඩ ගන්නවා කියන්නේ නොකියා කියන්නේ රනිල් මහත්තයා ඉන්නකම් මේ කපේට මේක ගොඩ ගන්න බෑ කියන එකද? ඒ කියන්නේ රංගේ මහත්තයා එක පැත්තෙන් කියනවා මාස 6කින් ගොඩ ගන්නවා. ඒ කියන්නේ මාස 6කින් රනිල් මහත්තයා යනවා කියන එකද කියලා තමයි හුරේරා අහන්නේ. අපි යනවා පලාමල්ලට. මේ තලංගම ජයසිංහගේ පලාමල්ල දැන් ධම්මික වෙද මහත්තයාගේ ධම්මික පැණිය ලංකාව පුරාම කතාබහට ලක් වෙන පැණියක් බවට පත් වුණා විතරක් නෙමෙයි, ඔහු කාට හරි බැන්නොත් කාට හරි ගැහුවොත් කොයි හරි තැනක ගිහිලා විශේෂයෙන්ම අටමස්ථානයේ ගිහිල්ලා පරලවිච්ච අවස්ථාවෙත් කිව්වේ එතන මම නෙවෙයි හිටියේ, කාලී අම්මා හිටියේ, මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. අනේ මේ තලංගම ජයසිංහගේ කාටුන් එක මිනිහෙක්ට මැරෙන්නම ඇනලා මිනිහා මැරිලා වැටිලා ඉන්නවා. මිනිමරුවා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ කියනවා සර් මම මේ වෙලාවේ කාලි වැහිලායි හිටියේ, මම මේ මොකුත්ම දන්නේ, මම සාමදාන වෙන්න කැමතියි කියලා. ඕන එක්කට කාලි වැහුණා කිව්වම දැන් හරිද? අපි ඔබට ආරාධනා කරනවා කොරෝනා ගැන ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මීළඟ සාකච්ඡාව සමගින් එක්වන්න. විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මයායි සාකච්ඡාවට සහභාගී වන්නේ. සාකච්ඡාව මෙහෙවන්නේ චාමර විජේවික්‍රම. අපි හෙටත් හමු යමු දවසේ පත්තරත් එක්ක. ඔබට ජයග්‍රහයි සුබ දවසක්. ආයුබෝවන්.